ගයිඩන්ස් YouTube චැනලේ සමඟ යුතුලා ඉන්න හැමෝම ආයිබෝන් කියල පිළිගන්නවා. තරඟ විභාගවල මෙන්ම අනෙකුත් රජයේ විභාගවල දක්නට ලැබෙන ත්‍රිකෝණ ගණන සවිම ආශ්‍රිත ගැටලු තප්පර 15කට වඩා අඩු කාලයකින් නිවැරදිව සොයාගන්නේ කොහොමද කියලා මෙම පාඩවෙන් අපි ඉගෙන ගමු. ඉතින් ත්‍රිකෝණ ආශ්‍රිත ගණන් ගැටලු විසඳීමේදී අපට ප්‍රධාන වශයෙන් ත්‍රිකෝණ වර්ග 5ක් දක්නට පුළුවන්. පළවෙනි එක තමා ත්‍රිකෝණයක් තුළ ශීර්ෂයක සිට ත්‍රිකෝණ බෙදා ඇති ආකාරය. මේ පළවෙනි රූප සටහනේ දැක්වෙන පරිදි දෙවෙනි ආකාරය තමයි ත්‍රිකෝණයක් තුළ එක් පාදයකට සමාන්තරව රේඛා මගින් ත්‍රිකෝණයක් බෙදා ඇති ආකාරය. මේ විදිහට ත්‍රිකෝණය මත සමාන්තර රේඛා මගින් ත්‍රිකෝණය බෙදා ඇති විට ත්‍රිකෝණ ගාන ගණන් කිරීමේ ක්‍රමය තමයි දෙවැනි ආකාරය. තුන්වෙනි ආකාරය තමා ත්‍රිකෝණයක් තුළ සෑම පාදයක් මතම එක් ශීර්ෂයක් පිහිටන පරිදි. ඒ කියන්නේ ප්‍රධාන ත්‍රිකෝණයේ සෑම පාදයක් මතම ශීර්ෂයක් පිහිටන පරිදි කුඩා ත්‍රිකෝණයක් ඒ මත ඇති ආකාරයේ ගැටලු අපිට දක්නට ලැබෙනවා ප්‍රශ්න පත්තරවල. හතරවෙනි ආකාරය තමා ත්‍රිකෝණයක් තුළ රූපයේ පරිදි කුඩා ත්‍රිකෝණ විශාල ගණනකට බෙදා ඇති ආකාරය. මේ විදිහට පොඩි ත්‍රිකෝණ ගොඩකට බෙදලා තියෙන විදිහේ ඒ ප්‍රශ්නත් අපිට දක්නට ලැබෙනවා ප්‍රශ්න පත්තරවල. පස්වෙනි ආකාරය තමයි වෙනත් රූප සටහනක් තුළ විශේෂයෙන්ම සමචතුරස්‍ර ඍජුකෝණාශ්‍ර වගේ චතුරස්‍ර ඇතුලේ ත්‍රිකෝණ බෙදා ඇති විට ත්‍රිකෝණ ගාන ගණන් කරන්නේ කොහොමද කියලා හොයන ආකාරය තමයි පස්වෙනි ආකාරය. මේ ප්‍රධාන ආකාර පහ තමයි අපේ ප්‍රශ්න පත්‍රවල දක්නට ලැබෙන්නේ ත්‍රිකෝණ ගාන ගණන් කිරීමේ ආකාර විදිහට. ඉතින් අද පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ක්‍රම තුන. එහෙනම් ත්‍රිකෝණයක් තුළ ශීර්ෂයක සිට කුඩා ත්‍රිකෝණ බෙදා ඇති ආකාරය. ත්‍රිකෝණයක් තුළ එක් පාදයට සමාන්තර රේඛා මගින් ත්‍රිකෝණ බෙදා ඇති ආකාරය සහ ත්‍රිකෝණයක් තුළ සෑම පාදයක් මතම එක් ශීර්ෂයක් පිහිටන පරිදි තවත් ත්‍රිකෝණයක් පිහිටා ඇති ආකාරය කියන ක්‍රම තුන මේ පාඩමේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. IQ පිළිබඳව උනන්දු වෙන ඔයාලගේ යාළුවන්ටත් අනෙක් හැමෝටම දැනගන්න වීඩියෝ ෂෙයා කරන්න. නොතේරෙන දේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් බලමු අපි පළවෙනි ආකාරයේ. එහෙනම් ත්‍රිකෝණයක් තුළ ශීර්ෂයක සිට ත්‍රිකෝණ බෙදා ඇති ආකාරයේ ගැටලුවක ත්‍රිකෝණ ගාන හොයන්නේ කොහොමද කියලා. මේක මං කිව්වා හඳුනාගන්න ක්‍රමයේ ත්‍රිකෝණයේ සිට එක් ශීර්ෂයක සිට ත්‍රිකෝණ බෙදලා තියෙනවා මේ ආකාරයට. මේ උඩ තියෙන ශීර්ෂයේ ඉඳලා පල්ලෙහාට ත්‍රිකෝණ බෙදලා තියෙනවා මේ විදිහට. එතකොට මේ වගේ මේ ත්‍රිකෝණයක් අපිට දුන්නාට පස්සේ අපි පළවෙනියට කරන්න ඕන මේ එක ත්‍රිකෝණ අංක කරගන්න ඕන. ඊට පස්සේ මේ ත්‍රිකෝණ ගාන ඇත්තටම සමාන වෙනවා මේ සටහන් කර ඉලක්කම් වල එකතුවට. ඒ කියන්නේ 1 2 3 කියන අපි සටහන් කරපු ඉලක්කම් තුනක්. ඒ ඉලක්කම් තුනේ එකතුවට මේ රූප සටහනේ තියෙන ත්‍රිකෝණ ගාන සමාන වෙනවා. එතකොට ත්‍රිකෝණ ගාන සමාන වෙන්නේ 6 කියලා හම්බ වෙනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3. මේ වගේ මේ ත්‍රිකෝණය තුළ ශීර්ෂයක සිට ත්‍රිකෝණ බෙදා ඇති ආකාරයේ ප්‍රශ්නයක් හම්බුනහම ඒ ත්‍රිකෝණ ගන්න හොයන්නේ ත්‍රිකෝණයේ සටහන් කර ඉලක්කම් ගානවල එකතුව ගත්තට පස්සේ ඒක සම්පූර්ණ ත්‍රිකෝණ ගාන හම්බ වෙනවා. අපි බලමු මේක හරිද කියලා. මේක පළවෙනි තමයි මේ ප්‍රධාන ත්‍රිකෝණය හඳුන්වන්න පුළුවන් 1යි. මේ තියෙන කුඩා ත්‍රිකෝණය එකක් හඳුන්වන්න පුළුවන් එතකොට 2යි. මේක තුන්වෙනි ත්‍රිකෝණය. මේක හතරවෙනි ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙකම එකතු කරලා එක ත්‍රිකෝණයක් විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක පස්වෙනි ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණ දෙක එකතු කරලා එක ත්‍රිකෝණයක් විදිහට ගන්න පුළුවන්. මේක හයවෙනි ත්‍රිකෝණය. එතකොට අපේ ක්‍රමය හරියනවා. මේක තප්පර 10ක් වගේ කාලයක් ඇතුළත මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දුන්නාට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඉලක්කම් දාගෙන ඒ තුනේ එකතුව ගත්තාම හරි. හරි අපි බලමු මේ වගේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා. මේ ආකාරයේ ගණන් ආවට පස්සේ පහත් සඳහන් රූපවල ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කියලා දීලා තියෙනවා. මේ විදිහට ත්‍රිකෝණ දීලා තියෙනවා. ඔයාලට දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් මේක පළවෙනි ආකාරයේ ත්‍රිකෝණයක්.
ඉතින් මේකති පළවෙනිට කරන්නේ අපි බෙදලා තියෙන ත්‍රිකෝණ ගාන අංක කරගන්න එක. එතකොට 1 2 3 4 කියලා අංක කරගන්න පුළුවන්. එතකොට මේ වගේ රූපයක ඇතුළේ ත්‍රිකෝණ ගාන වෙන්නේ මෙන්න අංක කරගත්ත ඉලක්කම් වල එකතු කියලා ඔයාලට මම කියලා දුන්නා. එතකොට මේකේ තියෙන ත්‍රිකෝණ ගාන සමාන වෙනවා 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4ට. ඒ කියන්නේ උත්තරය 10ක් කියලා හම්බ වෙනවා. අපි බලමු තවත් ගානක් විසඳන්නේ කොහොමද කියලා. මෙහෙම ගාන දීලා තියෙනවා මේ විදිහට ලඝු ත්‍රිකෝණයක්. මේ ලඝු ත්‍රිකෝණයක් දුන්නාම අපි කරන්න ඕන ශේෂයට බෙදා ඇති ත්‍රිකෝණ ගාන අංක කරගන්න ඕන. මෙහෙම අපිට අංක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ත්‍රිකෝණ ගාන හොයන්න මේ තියෙන කරගත්ත අංක ටික එකට එකතු කරන්නයි තියෙන්නේ. එතකොට 1 2 3 4 5 6 කියන ටික එකතු කරගන්න ඕන. එහෙම කරගත්තාම උත්තරය එනවා 21යි කියලා. එතකොට මේකේ තියෙන ත්‍රිකෝණ ගාන 21යි. ඊළඟට අපි යමු දෙවන ආකාරයේ මේ ත්‍රිකෝණයක කොහොමද ත්‍රිකෝණ ගාන හොයන්න කියලා. ඔයාලට මම කිව්වා ත්‍රිකෝණ දෙවන ආකාරයේ ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයේ එක් පාදයකට සමාන්තරව රේඛා මගින් ත්‍රිකෝණ බෙදා තියෙන අවස්ථාවක්. ඉතින් මේ පාදය අපි සැලකුවොත් එහෙම මේකට සමාන්තරව මේ පාදයට සමාන්තරව මේක බෙදලා තියෙනවා. මේ පාදයට සමාන්තරව මේකෙන් බෙදලා තියෙනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් දැක් ගන්න පුළුවන් මේකේ ත්‍රිකෝණ ලේසියෙන්ම ගණන් කරගන්න පුළුවන්. මේක පොඩි ත්‍රිකෝණයක් ඉඳලා මේ ලොකු ත්‍රිකෝණය එකයි. මේක ඊළඟට තියෙන ත්‍රිකෝණයේ දෙවෙනි එක මේක තුන්වෙනි එක. එතකොට මෙහෙම ත්‍රිකෝණයක අපවම ත්‍රිකෝණයක ත්‍රිකෝණ ගාන හොයන්නේ. අපි ඒකත් මේ ත්‍රිකෝණ ගාන අංක කරගන්නවා. එතකොට ඇවිල්ලා තියෙන වැඩිම ලොකුම ඉලක්කම තමා ඒ කියන්නේ විශාලම සංඛ්‍යාව තමා මේකේ තියෙන ත්‍රිකෝණ ගාන වෙන්නේ. එතකොට 1 2 3 කියලා අපි සටහන් කරගත්තාම ඒකේ තියෙන විශාලම සංඛ්‍යාව 3. එතකොට මේ වගේ ත්‍රිකෝණයක තියෙන ත්‍රිකෝණ ගාන 3ට සමාන වෙනවා. ඉතින් බලමු මේකත් මේ මේ ආකාරයේ ත්‍රිකෝණ ගාන සොයන ආකාරයත් ඊට කලින් ආකාරයෙන් අපි ගත්ත ත්‍රිකෝණ ආකාරය සොයන ආකාරයත් උපයෝගී කරගෙන මේකේ සංයෝජනයක් විදිහට හම්බලා තියෙන ගැටලු කොහොමද විසඳන්නේ කියලා ඊළඟට අපි බලමු. හරි ගැටලු විසඳන්නේ මෙහෙමයි. මේ පළවෙනි ගැටලුව දීලා තියෙනවා පාසදාන රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න කියලා තමයි දීලා තියෙන්නේ. මේ විදිහට තමයි රූප සටහන දීලා තියෙන්නේ. මේකේ ඔයාලට දකින්න පුළුවන් අපි පළවෙනි විදිහට කතා කරපු ශීර්ෂයේ ඉඳලත් මේ ත්‍රිකෝණ වෙන බෙදලා තියෙනවා. ඒ වගේම දෙවෙනි විදිහට කතා කරපු ත්‍රිකෝණයේ පාදයකට සමාන්තරව ත්‍රිකෝණ බෙදලා තියෙනවා. එතකොට අපිට මේ ත්‍රිකෝණයක් ගන්නට පස්සේ අපිට මේ ත්‍රිකෝණය කඩා ගන්න පුළුවන් ලොකු ත්‍රිකෝණය. ඒ කියන්නේ මේ සම්පූර්ණ ත්‍රිකෝණයට ආයත වෙන ත්‍රිකෝණ ගාන වෙනම කඩා ගන්න පුළුවන්. ඊට අමතරව මේ දෙවෙනි ත්‍රිකෝණයට අදාළ එක වෙනම අපේ රූප සටහනකින් දක්වා ගන්න පුළුවන්. එතකොට මේ පොඩි ත්‍රිකෝණයට අදාළ ටික වෙනම රූප සටහනකින් දක්වන්න පුළුවන්. එතකොට මේ තුනම එකතු වුණාම තමයි මේ සම්පූර්ණ රූපයේ තියෙන ත්‍රිකෝණ ගාන එන්නේ. එතකොට මෙහෙම දැන් අපිට අපි පළවෙනිට ඉගෙන ගත්ත ආකාරයට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ ත්‍රිකෝණ ගාන හොයන්න. එතකොට හරිම ලේසි. ඔයාලා දන්නවා පළවෙනිට කරන්න ඕන අපි ත්‍රිකෝණ ගාන අංක කරගන්න ඕන ඉස්සරහම. එතකොට 1 2 3 4 කියලා අංක කරගත්තා. එතකොට මේක එකතුව ගත්තාම මේ එක ඉලක්කම් වල එකතුව ගත්තාම මේ ලොකු ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණ ගානට සමාන වෙනවා. ඒ වගේම තමයි පොඩි ත්‍රිකෝණ දෙවෙනියට තියෙන ත්‍රිකෝණයේ ඒ ත්‍රිකෝණ ගානත් එකතු කරපුවාම මේකේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගානට සමාන වෙනවා. කුඩාම ත්‍රිකෝණයේ තියෙන ත්‍රිකෝණ ගානත් එකට එකතු කරපුවාම සම්පූර්ණ ත්‍රිකෝණ ගානට සමාන වෙනවා පොඩි එකේ පොඩි ත්‍රිකෝණයේ තියෙන. එතකොට සම්පූර්ණ ත්‍රිකෝණ ගාන එන්නේ මේ ත්‍රිකෝණ ගානේ මේ ත්‍රිකෝණ ගානේ මේ ත්‍රිකෝණ ගානේ සම්පූර්ණ එකට එකතු කරපුවම තමයි එන්නේ. එතකොට රූපයේ සම්පූර්ණ ත්‍රිකෝණ ගාන කියන්නේ මෙහෙම මේ ත්‍රිකෝණ තුන එකට එකතු කරපුවාම එන උත්තරේ නැත්තම් තුනෙන් වැඩි කරපුවාම එන උත්තරේ. එතකොට එක මේ ත්‍රිකෝණයක එක ත්‍රිකෝණ අපි වෙනම ගත්ත ත්‍රිකෝණයක තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගාන එනවා 10යි කියලා. ඒ 10 මේ වගේ තුනක් තියෙනවා. ඒ තුනෙන් වැඩි කරපුවාම උත්තරේ 30ක් කියලා එනවා. එතකොට මේ තියෙන ත්‍රිකෝණේ තියෙන රූපේ ත්‍රිකෝණ ගාන 30ක් කියලා එනවා. අපි බලමු මේක තව කොහොමද තව විදිහට විසඳන්නේ කොහොමද කියලා. මේක ටිකක් මේ
මේ විදියට රූප සටහන දෙන කරන ටිකක් අමාරු හින්දා අපි බලමු මේ විදියට දේශ ක්‍රමයකට විසඳන්නේ කොහොමද කියලා තවත් දේශ විදියකට. ත්‍රිකෝණ සටහන දීලා තියෙනවා. අපිට මේක ත්‍රිකෝණය වෙන් කරගන්න පුළුවන් මේ විදියට ත්‍රිකෝණයකටයි මේ විදියට ත්‍රිකෝණයකටයි. ඒ කියන්නේ පළවෙනි ආකාරය ඉගෙන ගත්ත විදියට තියෙන ත්‍රිකෝණයක ආකාරයටයි දෙවෙනි ආකාරයට තියෙන ත්‍රිකෝණයකට තියෙන ආකාරයටයි අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට පළවෙනි ආකාරයේ තියෙන ත්‍රිකෝණයක තියෙන ත්‍රිකෝණ ගාන හොයන්නේ අපි දන්නවා මේක 1 2 3 4 කියලා අංක කරගත්තට පස්සේ මේ හතරේ එකතුව තමයි එන්නේ පළවෙනි ආකාරයට අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණයක තියෙන ත්‍රිකෝණ ගාන හොයාගන්න විදිය. ඊළඟ දෙවෙනි තියෙන ත්‍රිකෝණ ගාන හොයාගන්නේ අපි ත්‍රිකෝණ ගානේ වැඩිම ඉලක්කම තමා මේක තියෙන ත්‍රිකෝණ ගාන වෙන්නේ. එතකොට ඒක එනවා 3යි කියලා. එතකොට තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගාන මේ දෙක ගුණ කරලා ගත්තා නම් ඔයාලට හරි කියලා දැන් තේරෙන්න ඕන. එතකොට ඒ කියන්නේ මේකේ තියෙන ත්‍රිකෝණ ගාන මේකේ තියෙන ත්‍රිකෝණ ගානේ වැඩි කරපුවම එන උත්තරේ තමයි සම්පූර්ණ ත්‍රිකෝණ ගාන වෙන්නේ. එතකොට 10 වැඩි කිරීම 3 කියලා කියන්නේ 30ක් කියලා එනවා. මේක මේ තවත් පාසුයි මේ වගේ ප්‍රශ්න තුනට පස්සේ මෙහෙම ත්‍රිකෝණ කඩා ගන්න එක තමයි ඔයාලට කරන්න තියෙන ලේසිම ක්‍රමය. ඊළඟට අපි තුන්වෙනි ආකාරයේ ත්‍රිකෝණයක ඇතුළත තියෙන ත්‍රිකෝණ ගාන හොයන විදිය අපි කතා කරමු. තුන්වෙනි ආකාරය කියලා කියන්නේ ත්‍රිකෝණයක් තුල සෑම පාදයක් මතම එක් ශීර්ෂයක් පිහිටන පරිදි තවත් ත්‍රිකෝණයක් පිහිටා ඇති ආකාරය තමයි ඔයාලට මම පළවෙනිට කියලා දුන්නා. එතකොට මේ ප්‍රධාන ත්‍රිකෝණයේ හැම පාදයක් මතම මේ කුඩා ත්‍රිකෝණයේ ශීර්ෂ පිහිටලා තියෙනවා. අනිවාර්යෙන් මේ ප්‍රධාන පාදයක් මතම මේ ශීර්ෂ අනිවාර්යෙන් පිහිටලා තියෙන්න පුළුවන් ඕන. එතකොට මෙහෙම ගැටලුවක අපිට බලා ගන්න පුළුවන් මේකේ ප්‍රධාන ත්‍රිකෝණය තියෙනවා. ඒ කියන්නේ පිටත තියෙන ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණය මගින් සෑදෙන ත්‍රිකෝණ ගාන 1යි. ඊට පස්සේ ඇතුළේ තියෙන මේ පොඩි ත්‍රිකෝණය නිසා ත්‍රිකෝණ හැදිලා තියෙනවා 1යි 2යි 3යි 4යි. එතකොට ඇතුළේ තියෙන මේ පොඩි ත්‍රිකෝණයෙන් ඉඳන් හැදෙන ත්‍රිකෝණ ගාන 4යි. එතකොට සම්පූර්ණ ත්‍රිකෝණ ගාන එන්නේ 1 එකතු කිරීම 4. එතකොට 5යි කියලා එනවා තියෙන ත්‍රිකෝණ ගාන සම්පූර්ණ ත්‍රිකෝණ ගාන මේ විදිහේ ත්‍රිකෝණයක සෑම පාදයක් මත එක් ශීර්ෂයක් පිහිටන විදිහට පොඩි ත්‍රිකෝණයක් තියෙන ත්‍රිකෝණ රූපයක ත්‍රිකෝණ ගාන හොයන්නේ ඒ විදිහට. ඒ කියන්නේ ප්‍රධාන ත්‍රිකෝණයට එකක් 4ක් එකතු කරපුවම එන උත්තරේ තමයි මේ කියන ත්‍රිකෝණ ගාන වෙන්නේ. අපි බලමු ගැටලුවක් විසඳන්න කොහොමද කියලා. රූපයක් දීලා තියෙනවා. මේ කියන්නේ මේකේ තුන්වෙනි ආකාරයේ ත්‍රිකෝණයක්. ඒ කියන්නේ ප්‍රධාන ත්‍රිකෝණය තියෙනවා. ඒක ඇතුලේ කුඩා ත්‍රිකෝණයක් තියෙනවා. හැම පාදයකම ශීර්ෂ පිහිටන විදිහට. ඊට අමතරව මේ ඒම ත්‍රිකෝණය ඇතුලේ ආපහු ඒ ත්‍රිකෝණයේ පාද මතම ශීර්ෂ පිහිටන විදිහට තව ත්‍රිකෝණයක් දීලා තියෙනවා. එතකොට මේ පිට තියෙන ත්‍රිකෝණයේ හින්දා හැදෙන ත්‍රිකෝණ ගාන 1යි. මේ මැද තියෙන පොඩි ත්‍රිකෝණයේ හින්දා හැදෙන ත්‍රිකෝණ ගාන මේ ප්‍රධාන ත්‍රිකෝණය මත මේ ත්‍රිකෝණයේ තියෙන හින්දා හැදෙන ත්‍රිකෝණ ගාන වල ඉස්සර කිව්වා මම අමතරව 4ක් හැදෙනවා කියලා. ඒ කියන්නේ මේකයි 2යි මේ සම්පූර්ණ ත්‍රිකෝණයයි මේකයි. එතකොට 4ක් එනවා. ඇතුළෙම තියෙන පොඩි ත්‍රිකෝණයේ හින්දා ඒකේ හින්දා මේක ඇතුලේ තව ත්‍රිකෝණ 4ක් හැදෙනවා. එතකොට මේ ඇතුළෙම තියෙන පොඩි ත්‍රිකෝණයේ හින්දා හැදෙන ත්‍රිකෝණ ගාන 4යි. එතකොට සම්පූර්ණ හැදෙන ත්‍රිකෝණ ගාන අපිට කියන්න පුළුවන් පිට තියෙන විශාලම ත්‍රිකෝණය නිසා එකක් හැදෙනවා. ඊළඟට මේ ඇතුලේ තියෙන පළවෙනි ත්‍රිකෝණයේ හින්දා තව 4ක් හැදෙනවා ත්‍රිකෝණ. ඇතුළෙම තියෙන පොඩිම ත්‍රිකෝණයේ හින්දා තව ත්‍රිකෝණ 4ක් හැදෙනවා. එතකොට මේ ත්‍රිකෝණ තුනේ එකතුව තමයි එන්නේ තියෙන මුළු ත්‍රිකෝණ ගාන විදියට. එතකොට එනවා මුළු ත්‍රිකෝණ ගාන 9යි කියලා. ඉතින් තවත් මේ පාඩමකින් අපි හමු වෙමු.
මේ වගේ බුද්ධ පරීක්ෂණ කරලා විසඳන්න දිගින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට අපේ වීඩියෝ එකක් දාපු ගාම ඔයාලට notification එකක් ලැබෙනවා. ඊට අමතරව මේක share කරන්න, වීඩියෝ like කරන්නත් අමතක කරන්න එපා. ත්‍රිකෝණ දර්ශන වන අනිත් ක්‍රම දෙක පිළිබඳව අපි ඊළඟ පාඩමෙන් කතා කරමු. එතකන් ඔයාලට සුබ දවසක්, සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.